ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අද 2020 ජූනි 23 අඟහරුවාදා සිරස්තල අසනීපයි ප්‍රකාශයක් දෙන්න බැහැ. කරුණා අම්මා නීතිඥ මාර්ගයෙන් CIDයට දැනුම් දෙයි. සහරාන්ට රටින් පලා යාමට බදියුතීන්ගේ සහෝදරයා උදව් කරලා පාස්කු කොමිසමේදී බුද්ධි ප්‍රධානියෙකු කියයි. තමා වැරදි නැහැ හරින් කියයි. මඩ ගැහුවයි කියලා මගේ කට වහන්න හම්බ වෙන්නේ නැහැ. ආගමික නායකින්ට ගැරහීම් නොකළ යුතු බව අගමැති කියයි. කිසිම ආගමික නායකයෙකුට ගැරහීම නොකළ යුතුයි. අද දෙරණ උකුස්සා ලංකාවේ පළමු සුදු ඉබ්බා පසුපස හඹායයි. ජාවාරමක් දැයි පරීක්ෂණ. තුන්නිවුන් දරුවන්ට උපතේදීම කොවිඩ්. වැදෑම හොස්සේ විෂබීජය ගිය බවට සැකයක්. එක් දරුවෙකුට ස්වසන අපහසුතා. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana, this is Other Therana Prime Time with Dilka Saman Mali and Shatara Alvis. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් තමාට අසනීප තත්ත්වයක් පැවතීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය නොහැකි බව සිය නීතිඥයෙකු මාර්ගයෙන් දැනුම් දී තිබෙනවා. ඒ ඔහු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී තිබූ පසුබිමකයි. The big story. ඊයේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව අද දින නැවත පෙනී සිටීම සඳහා කැඳවීමක් කළත් අද දින ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටියේ නැහැ. කෙසේ වෙතත් මෙම විමර්ශනයට අනුව මේ වෙන විටත් ප්‍රකාශ කීපයක් සටහන් කර ගැනීම සඳහා කටයුතු කර තියෙනවා. ඒ වගේම අද දින ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගරු අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පියවර ගනු ලැබුවා. ඒ වගේම දැනට විමර්ශන කණ්ඩායමක් අම්පාර ප්‍රදේශයට සහ මඩකලපුව ප්‍රදේශයට යැවීම කටයුතු කර තිබෙනවා. මේ අතර එම ප්‍රකාශයට විරෝධය පාමින් ජාතික හෙළ උරුමය අද පිළිමතලාව නගරයේදී විරෝධතාවක් පැවැත්වුවා. කරුණ අම්මන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් පාර්ශව රැසක් අදහස් පළ කළා. මගේ ප්‍රකාශයට නඩු දැම්මා නම් කරුණ අම්මාන්ට ප්‍රදාන්න ඕනේ නඩු 100ක්. මං හින්දා එකෙක්වත් මැරුණ එක 2000ක් 3000ක් මැරුවයි කිව්වක එක්කෙනාට මොනවද කරන්න තියෙන්නේ? නඩු ඔක්කොම විභාග කරන්න මෙයාට විරුද්ධව තියෙනවා. කරුණ අම්මාන් වෙන්න පුළුවන්, විමල් වීරවංශ වෙන්න පුළුවන්, වෙන කෙනෙක් වෙන්න පුළුවන්. රටේ නීතියට අභියෝග කරන ප්‍රකාශයක් කරලා තියෙනවා නම් ඒ මරපු මිනිස්සු වෙනුවෙන් මේ උත්තර බඳින්න වෙනවා. නීතිය හමුවට එන්න වෙනවා. ඒකෙදි ආයේ එයා ඉන්නේ කොයි කඳවුරේද කියන එක අදාළ නැහැ. පැන නොනගී. අපේ රටේ නීති අනුව පාපොච්චාරණය යම් තැනැත්තෙකුට එරෙහිව අධිකරණයේ ඉදිරිපිට චෝදනා ඔප්පු කිරීමට යොදා ගන්න පුළුවන්. ඔහුගේ දායකත්වය යුද්ධයේ ජයග්‍රහණයට ඉවහල් වුණා කියන එකත් මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඔහුගේ බුද්ධිතොරතුරු අනුව තමයි LTTE ආයුධ ගබඩා වගේ දේවල් විනාශ කරන්න අපිට පුළුවන් වුණේ. නමුත් ඒක නිදහසට කාරණයක් නෙවෙයි මේ වගේ බරපතල ප්‍රකාශ කරන්න. කරුණ අම්මාන්ට එක කොන්ත්‍රාත්තුවක් දීලා තියෙනවා. උඹ නැගෙනහිර පළාතේ මේක කරපන්, අපි දකුණේ මේක කරන්නම් කියලා. දෙගොල්ලම පරස්පර විරෝධී මතවාද කියන ගමන්ම එක දේශපාලන පෙරමුණක දෙගොල්ලම ඉන්නවා. ඒ හින්දා තමයි මේක මේ ආණ්ඩුවේ ඉන්න නායකයෝ නොදැනුව කරපු ප්‍රකාශයක් නෙමෙයි. කරුණ අම්මාන් මේක දේශපාලන වාසියක් ගන්න තමයි අනිවාර්යෙන් කියන්නේ නැත්තේ. ඒක ඒ වුණාට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ශිෂ්ට සම්පන්න සමාජයකට නොගැලපෙන ම්ලේච්ඡ ක්‍රියාවලියක් කියන එකයි අපි කියන්නේ. තීන්දුව ගන්න ඕන අධිකරණය, ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා දෙන්න ඕන පොලිසිය. ඒක නිසා තමයි CID පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙන්නේ.
අගරදුගුරු අතියුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපතිවරණයේදී කතෝලික ඡන්ද වෙනත් මගකට යොමු කරමින් දේශපාලන ක්‍රියාවලියක නිරත වූ බවට සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය අදත් විවිධ පාර්ශ්වවල අප්‍රසාදයට ලක් වුණා. කතෝලික ඡන්දවලට ගැහුව පාස්කු ප්‍රශ්නෙන් ගේමක් ගහලා දුන්න කතෝලික ඡන්ද 80%ක් සාමාන්‍යයෙන් දාන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයට. එතනට දුන්න ෂොට් එක. ඒකට ගියා මොකද අපේ අද රදගුරු නේ අද රදගුරු හිමිපාණන් ගාවට ගියා. එයා දුන්න මරු දේශපාලනය. මම මේවා කවදාවත් කිව්වේ නැහැ මොකද මටත් කතෝලික සම්භාවයක් තියෙනවා. හැබැයි ඔය අද රදගුරු තනිකර දේශපාලනය කිරීම ගැන මට හිරිකිතයක් තියෙනවා. මම දවසක් යට කෝල් කරා මම පළවෙනි පාරම මාධ්‍යය කියන්නේ. ඔය ප්‍රශ්නේ වුණාම එයා කිව්වනේ ඇමති පුතා බේරුණා අපේ මිනිස්සු මරුණා කියලා මොන හාත් භූත කතාවක්ද ඒක. ඒ කරේ තනිකර දේශපාලනය. ඒක තමයි 105 ගේමේ ඇතුලේ හිටපු මිනිස්සු මේ. හරිම් ප්‍රනාන්දු මහතා කරන්නේත් මේ වගේ වෙලාවක ඡන්ද කැඩීමක් නේද මේ? ඔව් අනිවාර්යයෙන්ම ඉතින් කතෝලික ජනතාව දැනටම මේ වේදනාවෙන් කතා කරනවා. ඒ ගැන අපි ඒ ජනතාවගෙන් සමාව ඉල්ලනවා. ඒ හරිම් ප්‍රනාන්දු කරපු ප්‍රකාශය ගැන අපි ඒක අනුමත කරන්නේ. චෝදනා කරන්න ඉඩ දීලා සජිත් ප්‍රේමදාස කනගාටුව පළ කළයි කියලා ඒකේ ඇති අර්ථය මොකද්ද? තමන්ගේ රැළ ආම්බාම් කරගන්න බැරි නම් ඒම නායකත්වයෙන් ඇති වැඩේ මොකද්ද? එක්කෙනෙක් අපහාස කරනවා අනිත් එක්කෙනා සමාව ගන්නවා. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් දැනගන්න කැමති මොකක්ද හරින් ප්‍රනාන්දු මැතිතුමාට ලබා දෙන දඬුවම? එතුමාව පක්ෂයෙන් ඉවත් කරනවද? එතුමාව ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයකට පත් නොකර ඉන්නවද? එහෙමත් නැත්නම් වෙනත් දඬුවමක් දෙනවාද කියන එක මැතිවරණයට කලින් රටට කියන්න කියලා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අපි කියන්නේ සජිත් ප්‍රේමදාස ඇවිල්ලා කුලියට සමාව අරගෙන හරියන්නේ නැහැ. පැහැදිලිවම හරින් ප්‍රනාන්දු අගරදුගුරුතුමාව හම්බ වෙලා දෙපා නැමද සමාව ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි සජිත් ප්‍රේමදාස නියම නායකයෙක් නම් පැහැදිලිවම හරින් ෆර්නෑන්ඩුව තමන්ගේ දේශපාලන ව්‍යාපාරයෙන් ඉවත් කරන්න ඕනේ. ජාතික ලයිස්තුවෙන් 9 ඉවත් කරලා දාන්න ඕනේ. එහෙම තමයි පැහැදිලි නායකයෝ. කවුරු හරි මේ හරිම සුද්ධ වූ දේවල් ඒවා කාටවත් විවේචනය කරන්න බෑ කියලා එහෙම තියෙන්න පුළුවන් ආගමික දේවල්. හැබැයි මේ සමාජ පරස්පරතාවලට දේශපාලන පක්ෂ ඒවත් එක්ක සම්බන්ධ වෙලා ආගමික නායකයෝ ඇවිල්ලා වැඩ කරනකොට ඒක විවේචනය කරන්න කාට උනත් අයිතියක් තියෙනවා. හරියෙන් කටින් එක කියවෙන්නේ නැති ඕන කමින් කියපු දෙයක් කියලා මම විශ්වාස කරන්නේ. කතෝලික ආගමේ සමාව කියනක දැඩිවම විශ්වාස කරන දෙයක්. කාඩිනල්තුමා ඒ සමාව දෙන්නේ නැහැ. එච්චරයි. එතනින් එහාට ඒක නෑ. මේක නිකන් ලොකුවට උලුප්ප ගන්න දෙයක් නෙමෙයි. දේශපාලඥයන් වශයෙන් මැතිවරණ වේදිකාව උණුසුම් වේගෙන යන මේ කාල පරිච්ඡේදයේ උත්සාහ කරන්නට ඕන චරිත ඝාතනය නොකර අන් අයගේ වස්ත්‍ර ගලවලා තමන්ගේ නිර්වත වසා ගන්නට ඒ වස්ත්‍ර පාවිච්චි නොකර හොඳ දේශපාලන සංස්කෘතිය නිර්මාණය කිරීමට ඉදිරිපත් වෙන්නට මේ තරුණ නොදැමුණු മന്ത്രിවරයාගේ අදහස පහත් මට්ටමේ කතාවක් කියන එකයි මගේ විශ්වාසය. ඇත්ත දෙයක්ුත් නෙවෙයි, විය හැකි විය යුතු දෙයක්ුත් නෙවෙයි, වැඩකට ඇති දෙයක්ුත් නෙවෙයි, සමාජ ප්‍රිය කරන අදහසකුත් නෙවෙයි ඔහු ප්‍රකාශ. පැවිද්දන්ට අන්‍ය ආගමිකයන්ට ඒ පමණක් නෙවෙයි ගිහියෙකුට හෝ කිසියම් කෙනෙක් අපහාස කරනවා නම් නිඳා කරනවා නම් ගරහනවා නම් ඒ තැනැත්තා වසලයකු බව තමයි වසල සූත්‍රයේ සඳහන් වන්නේ. මේ අතර අද දිනේත් බදුල්ල ප්‍රදේශයේ ජනහමුවකදීද හරින් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව අදහස් පළ කළා. කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට මම මේ අවස්ථාවේදී සමාව භාජනය කරනවා. අගරදගුරු එක අදරදගුරු කියලා කිව්වයි කියන එකට එච්චරයි මගේ අතින් වෙච්ච වරද. හැබැයි වැරදි දේ වැරදි ලෙසත් හරි දේ ලෙසත් දකින්න අපිට අපේ දෙමව්පියෝ ගන්නලා දෙනවා. ඒ නිසා මට ගැහුවයි කියලා මගේ කට වහන්න හම්බ වෙන්නේ නැහැ. අගරදගුරු අතියුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය හෙලා දකින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද කුරුණෑගල පොල්ගහවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වුණා. එක්සත් ජාතික පක්ෂ දෙකට කැඩිලා එයා එකිනෙක කාට බැන ගන්නවා. මේ දවස්වල නම් දකින්නේ අර කවුද හරින් ප්‍රනාන්දු. නම කියන්න කිරිකිතය අර එතුමා කියනවා. එතුමා මේ කරපු කතාව කියලා දැකිය. කිසිම ආගමික නායකයෙකුට ගැරහීම උපකල යුතු කාර්යයක්. ඉතින් මේවට උල්පන්දම් දෙන්නේ හුව ඒ තැනට මෙහෙවන්නේ කවුද කියන එක එතුමාගේ පක්ෂේ නායකත්වය දැනගන්න ඕන. අන්තරන් සැලයි. උදේට කියනවා මේකෙන් අපහාසයක් වුණා නම් ඒ කියන්නේ පක්ෂ නායකයාට හිතෙන්නේ නැහැ ඒක අපහාසයක් කියලා. වුණා නම් අපි කියන්නේ මේ ඇගේ හැප්පිලා විදුණා නම් තමා වෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ මේක දැක්කියා අපි අපහාසයක් විශ්ි. එතුමා කවදාකවත් දේශපාලනය කරේ නැහැ. හරි වැරද්ද බෙන්වීම කරා විතරයි. කොවිඩ් වසංගත ව්‍යාප්තිය නිසා මාස 2කට ආසන්න කාලයක් වසා දමා තිබුණු වැලිසර නාවික හමුදා කඳවුර අද යලි විවෘත කෙරුණා.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අධීර කිහිපයක් යටතේ නාවික කඳවුර විවෘත කරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන්ට් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ. මේ අතර මෙරට වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ පිරිස අද 1548ක් දක්වා ඉහළ ගියා. මෙරට කොවිඩ් ආසාදිතයින් වැඩිම පිරිසක් හඳුනා ගැනුනේ නාවික හමුදා සමාජිකයින් අතරින්. අප්‍රේල් 22 වෙනිදා හඳුනාගත් පළමු ආසාදිත නාවික හමුදා සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත අයෙක්. පසුව ඉන් තවත් ආසාදිතයින් වාර්තා වීමත් සමග වැලිසර නාවික හමුදා කඳවුර අප්‍රේල් 27 වෙනිදා සිට හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කෙරුණා. මාස දෙකකට ආසන්න කාලයකින් පසු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නාවික හමුදා කඳවුර අද යලි විවෘත කර තිබෙනවා. අද දින මෙම කඳවුරේ අත්‍යවශ්‍ය සේවා සහ රාජකාරී ආරම්භ කිරීමට නායක හමුදාපතිතුමා උපදෙස් ලබා දුන්නු ලැබුවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කිහිපය ඇතුළත මෙම කඳවුරේ අනෙකුත් අංශවල සහ දෙපාර්තමේන්තුවල රාජකාරීනුත් ආරම්භ කරලා මෙම කඳවුර සම්පූර්ණයෙන්ම විවෘත කොට එහි රාජකාරීන් නැවතත් කලින් තිබුණු ආකාරයට සාමාන්‍ය මට්ටමට ගෙන ඒමට පුළුවන්කම ලැබෙවි කියලා. ආසාදිත පළමු නාවික හමුදා සෙබලා හඳුනාගත් අප්‍රේල් 22 වෙනිදා සිට අද දක්වා වාර්තා වූ නාවික හමුදා ආසාදිතයින් සංඛ්‍යාව 901ක්. පසුගිය දින 4ක කාලය තුල කිසිදු නාවික හමුදා ආසාදිතයෙකු වාර්තා නොවීම විශේෂත්වයක්. මේ වන විට නාවික සමාජිකයින් 786 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් සිටිනවා. රුහල්ගතව තවමත් ප්‍රතිකාර ලබන්නේ නාවික සෙබළුන් 115 දෙනෙක් පමණයි. මේ අතර දින දෙකකට පසුව ඊයේ මෙරටින් නව COVID-19 රෝගියෙකු වාර්තා වුණා. ඒ පසුගියදා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පිරිස අතරින්. ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1951ක්. ඉන් තවත් 22 දෙනෙකු අද සුවය ලබා පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ ගණන 1548ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ප්‍රතිශතයක් ලෙස 79.35%. 392 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර එහි ප්‍රතිශතය 20.09%. ශ්‍රී ලංකාවේ පළවෙනි ආසාදිතයා මාර්තු මාසයේ 11 වෙනිදා සොයාගනු ලැබුවා. සමාජය තුලින් අවසන් වරට සොයාගත් කොවිඩ් ආසාදිතයා සොයාගනු ලැබේ අප්‍රේල් මාසයේ 30 වෙනිදා. ඒ කියන්නේ දින 50ක් වැනි කෙටි කාලයක් තුල ශ්‍රී ලංකාවේ COVID-19 සමාජය තුලින් තුරන් කිරීමට ඉතාමත්ම විශිෂ්ට ලෙස ඉවර කර ගැනීමට හැකියාවක් ලැබුණා. මේ අතර කොවිඩ් වසංගතයට මැදි වී ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 217 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් පැමිණි පිරිස කටුනායක ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණය සඳහා යොමු කෙරුණා. ලෝකයේ අංක 1 ටෙනිස් ක්‍රීඩක නොවාක් ජොකෝවිච් COVID-19 ආසාදනය වී තිබෙන බවට පුවතක් අද වාර්තා වුණා. එමෙන්ම පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 10 දෙනෙකුටද කොවිඩ් ආසාදනය වී තිබෙනවා. මේ අතර තුන්නිවුන් දරුවන්ට උපන් අවස්ථාවේදීම කොවිඩ් ආසාදනය වීමේ පුවතක් අද මෙක්සිකෝවෙන් වාර්තා වුණේ සෞඛ්‍ය අංශ මවිතයට පත් කරමින්. කොවිඩ් සාර්ථකව මර්ධනය කළ බවට පසුගිය අප්‍රේල් මාස ප්‍රකාශ කළ දකුණු කොරියාව තමන් දෙවැනි කොවිඩ් රැල්ලකට මුහුණ දෙමින් සිටින බව තහවුරු කර තිබෙනවා. ගත වූ පැය 24 තුළ කොරියාවෙන් කොවිඩ් ආසාදිතයන් 17ක් වාර්තා වූයේ සමස්ත ගණන 12438ක් දක්වා ඉහළ දමමින්. කොවිඩ් අවදානම නොතකා ඇමරිකාවේ ඔක්ලහෝමාහි පැවති ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ රැළියට එක් වූ කාර්ය මණ්ඩලයේ තවත් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වන ඇමරිකාවේ සමස්ත ආසාදිතයින් ගණන 23 ලක්ෂයක් වන අතර මරණ ගණන වාර්තා වන්නේ 1,22,610ක් ලෙසින්. ජර්මනියේ එක්සත් රාජධානියේ ස්පාඤ්ඤයේ සහ ඇමරිකාවේ සත්ව මාංශ නිෂ්පාදනාගාර කිහිපයකින් නව ආසාදිත පොකුරු හඳුනාගෙන තිබෙනවා. ජර්මානු ඝාතකාගාරයකින් පමණක් හමුව ඇති ආසාදිතයින් ගණන 1500ක්. මේ අතර ගත වූ දිනේදී කොවිඩ් මරණ 1044ක් වාර්තා වූ මෙක්සිකෝව ලොව වැඩිම දෛනික කොවිඩ් මරණ සිදු වූ රට බවට පත් වුණා. එමෙන්ම තුන්නිවන දරුවන් උපන් අවස්ථාවේදීම කොවිඩ් ආසාදනයට ගොදුරු වීමේ පුවතක්ද එරටින් වාර්තා වනවා. මේ පිළිබඳව විමතිය පළ කරන එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මවගේ වැදෑමහ ඔස්සේ වෛරසය සම්ප්‍රේෂණය වන්නට ඇති බවයි. වෛරසය ආසාදනය වී ඇති බිලින්දන් දෙදෙනෙකුගේ තත්ත්වය යහපත් වුවද තුන්වැනියා හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළෙන බව වාර්තා වනවා. කොවිඩ් ආසාදිතයින් 4,40,000කට වැඩියෙන් වාර්තා වන ඉන්දියාවෙන් ඊයේ නව ආසාදිතයින් 13,540ක් හඳුනා ගැනුණා. වාර්තා වන මරණ ගණන 14,015ක්. වාර්ෂික හජ් වන්දනා සමයේදී ඉස්ලාමීය සිද්ධස්ථාන විදෙස් බැතිමතුන්ට තහනම් කිරීමට කොවිඩ් ආසාදිතයින් 1,61,000ක් වාර්තා වන සෞදි අරාබිය තීරණය කර තිබෙනවා. සාමාන්‍යයෙන් මේ සමයේදී මක්කම සහ මදීනා දේවස්ථාන වෙත විදෙස් බැතිමතුන් 20,000ක් පමණ පැමිණෙන නමුත් මෙවර එම සිද්ධස්ථාන වන්දනා කිරීමේ අවස්ථාව හිමිවන්නේ දේශීය බැතිමතුන්ට පමණයි.
මහමැතිවරණය සඳහා ඉල්ලුම් කළ තැපැල් ඡන්ද 47430ක් ප්‍රතික්ෂේප වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඉන් වැඩි ප්‍රමාණයක් ඡන්ද විමසීම පැවැත්වෙන දින ඡන්ද මධ්‍යස්ථාන රාජකාරී සඳහා යෙදවීමට අපේක්ෂා නොකරන කාණ්ඩවලට අයත් රජයේ නිලධාරීන්ගේ ඉල්ලුම් පත්‍ර බව එම කොමිසම සඳහන් කළා. 2020 මහමැතිවරණයේ ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම් පත්‍ර 7,53,037ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබෙනවා. ඉන් 7,50,85ක් මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන ඇති අතර ප්‍රතික්ෂේප කර ඇති ඉල්ලුම් පත්‍ර ගණන 47,430ක්. එම ප්‍රතික්ෂේපිත අයදුම් පත්‍ර අතරින් වැඩි ප්‍රමාණයක් ඡන්ද විමසීම පැවැත්වෙන දින ඡන්ද මධ්‍යස්ථාන රාජකාරී සඳහා යෙදවීමට අපේක්ෂා නොකරන කාණ්ඩවලට අයත් රජයේ නිලධාරීන්ගේ ඉල්ලුම් පත්‍ර බවයි එම කොමිසම සඳහන් කළේ. මේ අතර නිරෝධායන නීතිවලට අනුකූලව මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ පෙරහුරුවක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ ගාල්ල තේරීම් බහර නිලධාරී සෝමරත්න විධානපතිරණ සහ ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යු. චන්දලාල් යන මහත්වරුන්ගේ අධීක්ෂණය. මේ අතර දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අදට එදෙන 96 වන ජන්මදිනය වෙනුවෙන් සමගි ජනබලවේගයේ ආධාරකරුවන් පිරිසක් විසින් පොල්ගස්සෝවිට වෑතර රෝහලට අවශ්‍ය උපකරණ තොගයක් බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ඒත් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එම වැඩසටහන සංවිධානය කර ඇති බව පවසමින් පොලිසිය පැමිණ එය අවලංගු කිරීමට පියවර ගත්තා. පසුව එම උපකරණ තොගේ ඔවුන් විසින් නැවත රැගෙන යනු ලැබුවා. මෙවර මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟවදින උදිත ලොකු බණ්ඩාර මහතාගේ පක්ෂ ලාංඡනය හා අංකය ප්‍රදර්ශනය කරන ජීප්‍රතයක් පෙරහැරක ධාවනය කරන බවට ඊයේ බදුල්ල මැතිවරණ කාර්යාලයට පැමිණිල්ලක් ලැබී තිබුණා. පසුව බදුල්ල සහකාර මැතිවරණ කොමසාරිස්වරයා විසින් බදුල්ල පොලිසියට කළ දැනුම් දීමත් සමග එම ජීප්‍රතය පෙරහැරෙන් ඉවත් කිරීමට පියවර ගැනුණා. වාහනය අලවා තිබූ අංකය හා ලාංඡන ඇතුළත් ස්ටිකර් හොර රහසින්ම ඉවත් කරන අයුරු අප කැමරාවේ සටහන්ව තිබුණේ මෙලෙසින්. මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට තරඟවදින සන්දීත් සමරසිංහ මහතාට අයත් ඩිෆෙන්ඩර් රථයක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඔහු නොමැතිව කෑගල්ල නගරයේ දහවනය කරමින් තිබියදී ඊයේ පස්වරුවේ කෑගල්ල කොට්ටාස අපරාධ විමර්ශන ඒකකය බහරයට ගෙන තිබෙනවා. වාහනය පැද වූ රියදුරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප මත මුදා හැරුණා. මේ අතර මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අදහස් පළ කළා. මේ වතාවේ කොමිෂන් සභාව තීරණය කරා කාර්යාලවල නීති හැටියට කටවුට් ගන්න බැරි නම් බෑ තමයි. ඒකින්ද ඒක තානම් කරනවා. අපි මේ කාර්යාලවල පක්ෂේ නමයි සංකේතය ඡන්ද ලකුණයි ප්‍රදර්ශනය කරන්න දෙනවා. ඒ අපේක්ෂකයන්ට කුඩා වතුර රැස්වීම් තියන්න පුළුවන්. උපරිම 100යි කැඳවන්න පුළුවන්. ලීෆ්ලට් එකක් ගහලා ගෙයින්කට බෙදන්න පුළුවන්. රැස්වීම් තියෙන තැන්වල කටවුට් එකක් ගහගන්න පුළුවන්. අපේක්ෂකයා යන වාහනේ විතරයි එම කොඩියක් ගහලා අංකය ලකුණ ප්‍රසිද්ධ කරන්න පුළුවන්. දින දින උණුසුම් වන මැතිවරණ වේදිකාවේ අපේක්ෂකින් පළ කළ අදහස් පිළිබඳවයි දැන් අවධානය. අපි එකතු වෙලා දැවැන්ත සන්ධානයක් ගොඩනැගුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක ආණ්ඩු කරන්න මිසක ගෝඨාභය මහත්තයත් එක්ක සජිත් ප්‍රේමදාසව පූට්ටු කරන්න නෙමෙයි. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා හිතානේ හැම එක්කනම කියනවා මම හරිය කැමතියි එතුමත් එක්ක වැඩ කරන්න. ඉතින් කැමති නම් ජනාධිපතිකම ඉල්ලන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට එතුමාට තිබුණා ඇවිල්ලා උදව් කරන්න. ජයශ්‍රී ජයසේකර මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ තියෙන කෙනෙක් නම් එතුමාට තිබ්බනේ තරඟ බිමෙන් පෝට්ටුවත් එක්ක යන්නේ නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම ලයිස්තුවක් දාන්න. අනුතර දිස්ත්‍රික්කයේ දැම්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලයිස්තුවක් මගේ ඡන්දකට. සජිත් ප්‍රේමදාස මහත්තයා හිතන් ඉන්නවා මේ ඡන්දේ තියන්නේ සිරිකොතේ බලය හම්බෙන්නේ කාටද නැද්ද කියලා තීන්දුව කරන කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා බලන්නේ මොකද්ද? සිරිකොතේ බලය තියාගන්න ඡන්දේ බවට මේක පත් කරගන්න. ඒගොල්ලන්ට තියෙන්නේ ඇතුලේ ප්‍රශ්නයක්. දැන් අජිත් පෙරේරා එක පැත්තකයි පාල් තෙවරක් පෙරමුණ තව පැත්තකයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා අපේ සංධානයේ නිත්‍යානුකූල භාවය සනාථ වුණා විතරක් නෙමෙයි ජනතාවගේ අධිකරණ ඉදිරිපිට අපේ සංධානය අද පිළිගැනීමට ලක් වෙලා තිබෙනවා. සජිත්ගේ පිළේ කට්ටිය බැලුවා මේ සමගි ජන බලවේගය කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේම සුජාත දරුවෙක් බවට ඔප්පු කරගන්න තමයි අධිකරණයට ගියේ. රටේ මිනිස්සුන්ව පෙන්න ගන්න හැදුවා අපි අලියගෙන් බිහි වෙච්ච දරුවෙක් කියලා. අලියෙක් බිහි කරන්න ඕන අලි පැටියෙක්නේ. අලියෙකුට ටෙලිෆෝන් එකක් දරුවෙක් කරන්න බැහැනේ. අපි ඇදුවේ ගැළපෙන නොගැළපෙන දේශපාලන කණ්ඩායම් එකට වාඩි කරලා ඒ අයට තීන්දුවක් ගැනීමේ අයිතිය පවරන්න. එහෙම අවස්ථාවක අපේ කණ්ඩායම තුම්මන් හන්දිය වලට පැනලා කිව්වා මමයි ජනාධිපති කියලා. දැන් බලන්නකෝ 30 මාරයා වැඩි ඡන්ද 48000කින් පරාදයි. ඒ කියන්නේ තනි තනියම කකුල් වලින් ඇදගෙන. අපි ලෑස්ති දුෂ්කර ක්‍රියා කරලා ජනතාව වෙනුවෙන් මේ දේශපාලන ව්‍යාපාරය සාර්ථක කරගන්න.
අපි කාන්තා සෞඛ්‍ය පිළිබඳව ජනාධිපතිවරණයේදී කිව්වහම බොහෝ දෙනෙක් hina වුණා. පස්වෙනිදා ජයග්‍රහණය කරනකොට අපේ රටේ කාන්තාවන්ට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම නොමිලේ ක්‍රියාත්මක කරන්නට රජයෙන් ප්‍රතිපාදන ලබා දෙනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මම කියන එකේ වටිනාකම මං හිතන්නේ සියලුම කාන්තාවන්ට තේරෙන්නේ නැති ෂට් ඩවුන් ලොක් ඩවුන් කරලා කර්ෆියු දාලා තියෙනකොට සජිත් ප්‍රේමදාස මැතිතුමාට මම දැන් අභියෝග කරනවා. පුළුවන් නම් මේ පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරය අවසන් වෙන්න කලින් ගොන් කතා 5කට වඩා නොකියා ඉන්න. එතුමාගේ පළවෙනි ගොන් කතාව තමයි එතුමාට ජනතාවගේ දුක දැනෙන අමුතු නාරයක් තියෙනවා කියන එක. ස්නායු විශේෂඥයන්ගෙන් අපි හොයලා බැලුවම කිසිම මිනිසෙක්ගේ දුක දැනෙන විශේෂ නාරයක් තියෙනවා කියලා හොයාගෙන නැහැ. ඒ නිසා අපට දැන් සාධාරණ සැකයක් තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා යනු මෙරට ජනතාව අතර සැරිසරන පිටසක්වල ජීවියෙක් කියලා. අවන්ගාඩ් සභාපතිගේ පැමිණිලි විභාගය දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ විෂයපතයට අදාළ වන්නේ කෙසේදැයි එහි නොතිසි ලැබූ වග උත්තරකරුවන් විමසා සිටීමත් සමග අද කොමිසමේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ නීතිපතිවරයා විසින් කොමිසමට ඊයේ කර තිබූ ලිඛිත දැනුම් දීම පදනම් කර ගනිමින් ඔවුන් අදහස් දැක්වූ අවස්ථාවේදී තමාට දේශපාලනික වශයෙන් බලපෑම් සිදු වූ බව පවසමින් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ සිදු කළ ප්‍රකාශය අනුව ඊට අදාළ වග උත්තරකරුවන්ට කොමිසම විසින් නොතීසි නිකුත් කරනු ලැබුවා. ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන වග උත්තරකරුවන් අද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. කොමිසන් සභාවේ සාක්ෂි ලබා දීමේ පරිශ්‍රයේ ඉඩකඩ සීමා වීම නිසා නොතිසි නිකුත් කරනු වග උත්තරකරුවන් බොහෝ දෙනෙකුට අද රැඳී සිටීමට සිදු වුණේ කොමිෂන් සභාවේ පිටත පරිශ්‍රයේ. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නීතිඥ නියෝජනයක් නොමැතිව තනිවම කොමිසම හමුවේ පෙනී සිටි අතර තමාව වග උත්තරකරුවෙකු ලෙස නම් කිරීමට අදාළ හේතු සාධක සහ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලිඛිතව ලබා දෙන්නයි ඔහු කොමිසමින් ඉල්ලා සිටියා. එමෙන්ම ඇවන්ගාඩ් පැමිණිල්ල මෙම කොමිසමේ විෂයපතයට අදාළ වන්නේ කෙසේදයි ප්‍රශ්න කළ ඒ මහතා ඇවන්ගාඩ් සභාපතිවරයා රාජ්‍ය නිලධාරියෙකු නොවන බවත් ඔහු සිදු කර ඇත්තේ රජය විසින් පවත්වාගෙන ගිය සේවාවක් පවරා ගැනීම පමණක් බවත් පෙන්වා දුන්නා. කොමිසමට විමර්ශනය කළ හැක්කේ දේශපාලන පළිගැනීමට ලක් වූ බව කියන රජයේ නිලධාරීන් සහ සන්නද්ධ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පමණක් බවත් පැමිණිලිකාර නිශ්ශංක සේනාධිපති මෙම කාණ්ඩවලට අයත් නොවන නිසා ඔහුට නීත්‍යානුකූලව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලයක් නොමැති බවත් සඳහන් කරමින් නීතිපතිවරයා ඊයේ ලිඛිත දැනුම් දීමක් කර තිබුණා. ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතාට කොමිසම නිකුත් කළ නොතීසිය සම්බන්ධයෙන් සිය ස්ථාවරය දන්වමින් ඒ අනුව නීතිපති නිකුත් කළ එම ලිපියෙන් පසු ඇවන්ගාඩ් පැමිණිල්ල තවදුරටත් මෙම කොමිසමට පවත්වාගෙන යාමට හැකිදැයි අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කර සිටියා. අනතුරුව කොමිසම හමුවේ අදහස් පළ කළ නීතිපති දෙපාර්තමේන්තුවෙන් පත් කරනු නීතිඥ මණ්ඩලයේ ප්‍රධානී අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතාට නොතීසියක් නිකුත් කිරීමට කොමිසමට හැකියාවක් ඇද්ද සහ නිශ්ශංක සේනාධිපති විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල මෙම කොමිසමේ විෂයපතයට අයත් වන්නේද යන්න නීතිපතිගේ ලිපියේ අන්තර්ගත බව ප්‍රකාශ කළා. ඊට පිළිතුරු දෙමින් කොමිසමේ සභාපති විනිසුරු විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා පැවසුවේ ඇවන්ගාඩ් පැමිණිල්ල මෙම කොමිෂන් සභාවේ විෂයපතයට අයත් බවට මීට පෙර නිගමනය කිරීමෙන් පසු එය විභාග කිරීම ආරම්භ කළ බවයි. මේ සම්බන්ධයෙන් යම් පුද්ගලෙක් අතෘප්තිමත් වන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ඉහළ අධිකරණයකට ගොස් ඒ සම්බන්ධයෙන් සහනයක් ලබා ගැනීමට හැකි බවද ඔහු පෙන්වා දුන්නා. කොමිසමේ වැඩකටයුතු වලට සහයවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පත් කර ඇති නීතිඥ මණ්ඩලයේ ප්‍රධානී අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය මහතා එහිදී නැවතත් කොමිසමට ප්‍රකාශ කළේ දේශපාලන කොමිසම ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදන අනුව මෙලෙස කටයුතු කිරීමට කොමිසමට බලයක් නොමැති බවයි. එහිදී සභාපති විනිසුරුවරයා ඔබ කොපමණ කාලයක් කොමිෂන් සභාවේ වැඩකටයුතු වලට සම්බන්ධ වී ඇද්දැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහන්ත අබේසූරිය මහතාගෙන් ප්‍රශ්න කළ විට තමා නිශ්ශංක සේනාධිපති මහතා කරුණු දැක්වූ දින 3 තුළ සහභාගී වූ බව ඔහු සඳහන් කළා. එම අවස්ථාවේදී මෙම ගැටලුව ඉස්මතු කිරීමට ඔබට මතක් වූයේ නැද්ද යන්න කොමිසමේ සභාපති විනිසුරුවරයා නැගූ පැනයට රොහන්ත අබේසූරිය මහතාගේ පිළිතුර වූයේ නැත යන්නයි.
කෙසේ වෙතත් නීතිපතිවරයා ඊයේ දිනේ කොමිසමට යොමු කළ ලිඛිත සැලකිරීමට අදාළ නියෝගය ලබා දෙන ලෙස නැවතත් රොහන්ත අබේසූරිය මහතා කොමිසමෙන් ඉල්ලා සිටි විට නීතිපතිවරයාගේ සෑම දැනුම් දීමකටම කොමිසම ප්‍රතිචාර දැක්විය යුතු නැති බව සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළා. මේ පිළිබඳ වැඩිදුර විභාගයේ ජූනි 26 වෙනිදා දක්වා කල් තැබුණු අතර ඇවන්ගාඩ් පැමිණිල්ල සම්බන්ධයෙන් නොතිසි නිකුත් කරනු කිසිදු වග උත්තරකරුවෙකු අද දිනේදී සාක්ෂි ලබා නොදීමද විශේෂත්වයක්. මෙම කොමිසම් සභාවට මෙම ඇවන්ගාඩ් සිද්ධිය විභාගයට ලක් කළ හැකිද කියන ප්‍රශ්නයත් ඒ වගේම නීතිපතිතුමා විසින් මේ පිළිබඳ ලබා දී තිබෙන නිර්දේශයන් පිළිබඳවත් අවධානය යොමු කොට ඉදිරියේදී මෙම කොමිසම් සභාවේ ක්‍රියාන්විතයට සහභාගී වෙනවද නැද්ද කියලා තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. කොමිසම් සභාව පත් කරලා තිබෙන්නේ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න. හැබැයි අවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නේ කොමන හේතුවක් යටතේ කියලා අපි දන්නේ නැහැ. අපි අපේ මූලික විරෝධතාවය අපි ඉදිරිපත් කරුවා. ඒක සටහන් කරන්න කිව්වා. නමුත් ඒකට කොමිසම් සභාව ඉඩක් ලැබුණේ නැහැ. නමුත් ඉදිරි දිනෙත් අපි සියලු ලේඛන ලබාගෙන සටහන් සියලු ලබාගෙන මේ සම්බන්ධයෙන් මේ කොමිසම් සභාවට මෙම නඩුව අහන්න බලයක් නැහැ කියන කරුණ ඔප්පු කරන්න අපි උත්සාහ කරනවා. මේකෙදී අපි කරලා තියෙන වැරද්ද තමයි ඉනියා පුද්ගලික සමාගමට තියෙන බිස්නස් එකක් නීත්‍යානුකූලව රජයට ලබා ගත්තා. හැබැයි අපි නෙවෙයි මේවා තීන්දුව ගත්තේ. ඒකේ දුන්න කට්ටියනේ දැන් ඔය ඇවිල්ලා කියන්නේ. දැන් එදා කියන්න තියුණා ඒගොල්ලෝ. එදා කටපියාගෙන හිටියා. ජනාධිපතිතුමා ඇවිල්ලා කැන්දවලා මේක විභාග කරන දවසේ ඔය නීති පිළිබඳ අමාත්‍යවරයා එක වචනයක් කටහෙල්ලුවේ නැහැ. මොකද කියන්න උත්තර දෙන්නේ නැහැ. එතෙන්දී අද ඇවිල්ලා කියනවා රටට නැතිවෙච්ච මුදලක් අපි අරගෙන දීලා තියෙනවා. ඒක වැරදිද කියන එක මේ රටේ මහජනතාව තීරණය කරගන්න. මේ අතර තමන්ට එල්ලවන චෝදනාවලට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දැක්වුවා. ඒක මට දැනුම් දෙන්නේ ප්‍රසිද්ධ කමිෂන් එකේනේ. මම නීති ආධාරලා නැහනේ. එතුමලා දැනුම් දුන්නාම මම ගියා. එතුමලා එහෙම දැනුම් දුන්නා මං අහන්න කැමති 2015 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ওই විදිහට ප්‍රසිද්ධ කමිෂන් එකක් දැම්මා. ඒකට ජනක බණ්ඩාර කියන නීතිපති දෙපාර්තමේන්තු නිලධාරියලා අපෙන් සාක්ෂි ගත්තයි කියලා අහන්න බලන්න. මේ දැන් වත්මන් ගරු ජනාධිපතිවරයා දවස් 12ක් ගෙනල්ලා එක දිගට නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ ප්‍රසිද්ධ කමිෂන් එකෙන් මේ සම්බන්ධව ප්‍රශ්න කරේ කියලා අහන්න. එතකොට ඒ වෙලාවේ ඒක නීත්‍යානුකූලයි දැන් නීත්‍යානුකූල නැහැ. අද කොමිසම අවසානයේදී රාජිත සේනාරත්න අම්බකුමාර දිසානායක අර්ජුන රණතුංග මේ മന്ത്രിවරුන් කිව්වේ මේ ඇවන්ගාඩ් කියන්නේ පුද්ගලික සමාගමක්. මේකෙන් උනේ මේ නාවික හමුදාවට එන්න තිබ්බ මුදල මේ ලංකාවට එන්න තිබ්බ මුදල පුද්ගලික ගිණුමකට ගියා. මේක අදාළ නැහැ මේ කොමිසම. දැන් මෙහෙමනේ. ඉතින් දැන් ඒගොල්ලෝ අපි නීති විරෝධී කීපේ තියෙන දැන් අල්ලගිල ඔප්පු කරන්නකෝ. දැන් මං කිව්වනේ ඔය ඔක්කොම වාදයකට එන්නේ කියලා. විවාදයකට නේද? මං දැන් මේලා කියනවා එනං රාජිත සේනාරත්නට මහත්මයාටයි, චම්පි ගරණවක මහත්මයාටයි, අර්ජුන රණතුංග මහත්මයාටයි, ඊට අනුර කුමාර ඇතුළු 6 දෙනා JVPK නඩේටයි, සරත් පොන්සේක මහත්මයාටයි, ඕන්නම් සරත් විජේසූරිය මහත්මයාටයි ඔක්කොම එකට එන්නකෝ. විනාඩි 5යි මට ඕනේ ඒගොල්ලෝ නීති විරෝධී මම නැහැ කියලා ඒගොල්ලන්ගේ රෙදි ගලවලා ගෙදර හරි. අභියෝගය දැන් දෙනවා. 2017 මාර්තු මස කාත්තන්කුඩි ප්‍රදේශයේ ඇති වූ ගැටුමකින් අනතුරුව සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදී ඔහුට ඉන්දියාවට පලා යාමට හිටපු අමාත්‍ය රිෂඩ් බදුදීන් මහතාගේ සොහොයුරු රිෆ්කාන් බදුදීන් උපකාර කර ඇතැයි ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණ වුණා. එහිදී සාක්ෂි දුන් හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයෙකු වැඩිදුරටත් පැවසුවේ සහරාන් හෂීම් සහ අබ්දුල් රසීක් නැමැත්තා එක්ව ආරම්භ කළ ශ්‍රී ලංකා තෞහීද් ජමාත් සංවිධානයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාද අනුග්‍රහය ලබා දී ඇති බවයි. හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයෙකු ඊයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. මෙහිදී අනාවරණයක් කළ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා 2017 මාර්තු මාස සහරාන් හෂීම් තවත් ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් සමග කාත්තන්කුඩිය අල්ලියාර්මන් සන්ධියේ ගැටුමක් ඇති කරගත් අවස්ථාවේ සහරාන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ වරෙන්තුවක් නිකුත් කර තිබූ නමුත් ඔහු බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් සිටි බව අනාවරණ කළා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන රිෆ්කාන් බදියුදීන් නැමැත්තා මෙලෙස සහරාන් හෂීම්ට ඉන්දියාවේ කාශ්මීරය බලා යාමට උපකාර කර ඇති බව හෙතෙම අනාවරණ කර සිටියා. එසේම වැඩිදුරටත් සාක්ෂි දෙමින් හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ සහරාන් හෂීම් සහ අබ්දුල් රාසික් නැමැත්තන් එක්ව ආරම්භ කළ ශ්‍රී ලංකා තෞහීද් ජමාත් සංවිධානයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අනුග්‍රහය ලබා දී ඇති බවයි. කෙසේ වෙතත් ඉන්දියාවට පලා ගිය සහරාන් 2018 දෙසැම්බර් මාසය වන විට යලි මෙරටට පැමිණ ඇතැයි දැනගන්නට ලැබුණු බවත් අදාළ පලායාම සහ ඊට ප්‍රබල පාර්ශවයක් සහාය ලබා දීම පිළිබඳව තමන් එවක යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාව දැනුවත් කළ බවත් ඔහු පැවසුවා.
එසේම 2019 මාර්තු මාස 22 වන දින ලිපියක් මගින් ආරක්ෂක ලේකම්වරයා සහ ජාතික බුද්ධි ප්‍රධානියාවද දැනුවත් කළ බව සාක්ෂිකරු සඳහන් කළා. එම ලිපිය යවූ පසු මාර්තු 26 අප්‍රේල් 2 සහ අප්‍රේල් 9 බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම් 3ක් පැවතියද ජාතික ආරක්ෂක කවුන්සිලේ රැස්වීමක් නොපැවති බව ඔහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් රිෆ්කාන් බදියුදීන් සම්බන්ධයෙන් වූ මෙම තොරතුර ආරක්ෂක ලේකම්වරයා හෝ ජාතික බුද්ධි ප්‍රධානියා කිසිදු අවස්ථාවක සාකච්ඡාවට වදුන් නොකළ බව සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවා. එසේම සෑම සතියකම අගහරුවාදා දින පැවති බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ වන බවද පැවති ක්‍රියාදාමයේ තුල තමන් විසින් යවන ලද සෑම බුද්ධි තොරතුරක් පිළිබඳවම ජනාධිපතිවරයා දැනුවත් වූ බවද සාක්ෂිකරු වැඩිදුරටත් අනාවරණ කළා. මෙහිදී ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ සාක්ෂිකරු සේවයේ යෙදී සිටි කාලය තුල බග කිව යුතු නිලතලවල රැඳී සිටි නිලධාරීන් කවුද යන්නයි. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ තම සේවා කාලය තුල ජාතික ආරක්ෂක කවුන්සිලේ ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ආරක්ෂක ලේකම්වරුන් ලෙස කපිල වෛද්‍යරත්න සහ හේමසිරි ප්‍රනන්දු යන මහත්වරුත් යුද හමුදාපතිවරයා ලෙස මහේෂ් සේනානායක මහතාත් ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස සිසිර මෙන්ඩිස් මහතා සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ලෙස නිලන්ත ජයවර්ධන මහතාත් කටයුතු කළ බවයි. අපේ රටේ පළමු වතාවට සුදු ඉබ්බෙකු සොයා ගැනීමට අද දෙරණ උකුස්සට හැකි වුණා. මෙවැනි සතෙකු ළඟ තබා ගැනීම නීතියෙන් වරදක්. ගල්කිස්සෙන් හමු වූ සුදු ඉබ්බා පසුපස ගිය අපට උරගයෙකුද සොයා ගැනීමට හැකි වුණා. ගල්කිස්ස ගාලුපාරේ පිහිටි මෙම පච්චාකොටන ස්ථානයේ කලක පටන් ග්‍රීන් ඉගුවානා නැමති උරගයෙකු නීති විරෝධී අයුරින් තබාගෙන සිටින බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුණා. ඒ අනුව උකුස්සා එම ස්ථානයට උපාය දූතියක්ද සමගින් යන්නේ එම තොරතුර තහවුරු කර ගැනීම සඳහායි. එහි ගිය උකුස්සාට දැකගත හැකි වුණේ හොඳින් වැඩුණු අදාළ ඉඟුවානා එහි නිදැල්ලේ සිටින අයුරුයි. එමෙන්ම සුදු ඉබ්බෙකුත් මෙහි ටැංකියක් තුළ සිටින අයුරු එහිදී සිදු කළ සොයා බැලීමේදී අපට දැකගත හැකි වුණා. එහි සත්ව නිදර්ශක පෙට්ටි කිහිපයක්ද එල්ලා තිබූ ආකාරයයි මේ. අනතුරුව උකුස්සා මේ පිළිබඳව බෙල්ලන්විල අඩවි ආරක්ෂක නිලධාරීන්ගෙන් විමසීමක් කළා. එහිදී ඔවුන් පැවසුවේ ඉබ්බන් ඇතුළු සියලුම උරගයන් වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව රක්ෂිත සතුන් බවයි. පසුව ඔවුන් මෙම ස්ථානය පරීක්ෂා කළා. ඉන් පසු සිදු වූයේ කුමක්ද? ඒ පිළිබඳ තොරතුරු හෙට රාත්‍රී 6:55ට බලාපොරොත්තු වන්න. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන්. අම්පාරේ උපත ලබා ඇමරිකානු හමුදාවට එක් වූ තරුණයෙකු පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක් වෙනවා. මේ ඇමරිකානු සොල්දාදුවා අද දෙන්නට කතා කළේ මෙරට ඔහුගේ පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව ලබා දෙමින්. ඉන්ටර්විව් එකකින් අයින් කරයි කියලා බයට පපුව මම කුඹගෙන ඉන්නවා. හමුදාට බැඳෙන්න තියෙන ආසාවට. එතන ඉන්න නිලධාරීන් කියනවා මේ එහෙම බෑ. හොඳට කාලා බීලා ඇඟ හදාගෙන ඉන්න. ඒ ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වීම සිහිනයක් කරගත් තරුණෙක්. නමුත් අනුජ්ට ඒ සිහිනය සැබෑ කරගන්න හැකි වුණේ නැහැ. ඒ යුද හමුදාවට බැඳීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන්. ඒ අනුව අම්පාර ගාමිණී විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අනුජ්ට කුඩා කල සිටම තිබූ ආශාව අත්හැරීමට සිදු වුණා. මුල්ම වරට මට කැඩි නිලධාරියෙක් විදිහට බැඳෙන්න අවශ්‍ය වෙන්නේ 2004 වසරේ. එතකොට මට අවුරුදු 18ක් 19ක් විතර ඇති. ඕනෑම හමුදාවකට බැඳෙනකොට අවශ්‍ය වෙන උස්ස බර සහ පපුව කියන දේවල්. ඒක නිසාම මූලික වටේම මම ඒ සමුක් පරීක්ෂණ ඉවත් කරනවා. ඊපස්සේ 2005 ම අපහු යනවා මේ ඉන්ටර්විව් එකටම රත්නානි. හොඳට කාලේ ඉන්න කියලා මට hina වෙනවා. එතන යම්කිසි කඩාවැටීමකට ලක් වෙනවා. මොකද මගේ ඇඟේ තියෙන දේවල් නිසා ප්‍රශ්න නිසා මට මේකට යන්න බැරි වෙනවා කියලා දැනෙනකොට. කොහොමද මම ගෙදර ගිහලා මට කියනවා මට මේක කරගන්න බැරි වුණා. කොළඹ අශෝක විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා තිබූ අනුජ් පසුව රැකියාවක් සඳහා විදෙස්ගත වනවා. 2008-9 වසරේදී තිබ්බ ආර්ථික කඩාවැටීමත් එක්ක මට මැද පෙරදිග රැකියාවකට යන්න සිද්ධ. මේ රැකියාව කරමින් ඉන්න කාලේදී තමයි මගේ යාළුවෙක් මම වෙනුවෙන් ග්‍රීන් කාඩ් එක ඇප්ලයි කරලා තිබ්බේ. අවසානයේ මම ඒක ජයග්‍රහණය කරනවා ඇමරිකාවට එනවා. බලාපොරොත්තු කඩ වුණත් ඔහුගේ සිතේ පැලපදියම්ම තිබූ සොල්දාදු සිහිනය මැකී ගොස් තිබුණේ නැහැ.
මගේ ඇඟ ඇතුලේ ඒ වෙනකොටත් ජීවත් වෙලා හිටියේ සොල්දාදුවෙක් හමුදා බඳවා ගැනීම ඒක ජොබ් ෆෙයා එකක් හමුදා බඳවා ගැනීම සඳහා නිලධාරීන් පිරිසක් පැමිණිලා ඉන්ටර්විව් කරනවා ළමයිත් සමග කතා බහ කරනවා ඒ දේවල් බෙදා ගන්නවා මම දකිනවා. කොට ඒක නිලධාරිවරයෙක් මගේ දිහා බලලා අහනවා කැමති නැද්ද හමුදාවට එන්න කියලා. මම දෙපාරකයි හිතන්නේ මොකද මේක තමයි මගේ හිතේ තිබ්බ දේ. මම කිනෝ කියලා. ඊට පස්සේ පරීක්ෂණ 3ක් තියෙනවා. මේ පරීක්ෂණ 3න් මම සමත් වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වීමට නොහැකි වූ අනුජ්ට අමරිකානු හමුදාවට බැඳීමට අවස්ථාව හිමිවනවා. ඒකෙදි එක අවස්ථාවක් එනවා මට ට්‍රේනින් එක කරගෙන යන්න අමාරු වෙනවා. ඒ වෙලාවේදී මම කියනවා සර්ජන් මට මේක කරගෙන යන්න අමාරුයි. මට මේක නතර කරන්න ඕනේ. ඒ නිලධාරියට මම කලින් කියලා තිබ්බේ මට මේ විදිහට හමුදාට එන්න ලොකු ආසාවක් තිබ්බා. ඒක නිසා මම හමුදාට බැඳෙන්නේ කියලා. ඉතින් එයා දැනගෙන ඉන්නවා. එහෙම කියලා මගේ හිත හැමතිස්සෙම පිටිපස්සේ ඉඳන් මොටිවේට් කරන්නේ මගේ සර්ජන්වරයා. අම්පාරෙන් කොළඹ ඇවිත් ටෙක්සාස් ගිය අනුජ් දැන් අමරිකානු හමුදාවේ අපාජ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා කාර්මික ඉංජිනේරුවරයෙක්. මම ඇමරිකාවට එනකොට මගේ වයස අවුරුදු 30යි. අවුරුදු 30ක් වෙනකොට ගොඩක් අයගේ බලාපොරොත්තු තමයි ගෙයක් දොරක් හදා ගන්නවා, කසාදයක් බඳිනවා, ළමයික් හදා ගන්නවා, නේ වාහනයක් ගන්න ඕනේ කියන එක. ඒ දේවල් වලට එහායින් ගියපු බලාපොරොත්තු මගේ තිබ්බා. මොකද මම මගේ යම්කිසි හීනයක් පස්සෙන් ගියපු කෙනෙක්. මේ හදලා තියෙන දේවල් මේ නිර්ණායකයන් Tamanට අදාළ කරගන්න එපා. එහෙම හැඟීමකින් Taman ඒකට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරනවා නම් දවසක ජයග්‍රහණය කරනවා. ඒක ස්ථිරයි. තවත් පොත් කිහිපයක් දැන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයෙකුගේ තලංගම ප්‍රදේශීය නිවසක මුරකරු සහ සුනඛයා අබිරහස් ලෙස මිය ගොස් තිබෙනවා. අද පෙරවරුවේ තලංගම පොලිසිය සිදු කළ සෝදිසියකදී මුරකරුගේ සහ සුනඛයාගේ සිරුරු හමු වී ඇති අතර මෙම මරණ මීට දින කිහිපයකට පෙර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපල කරන්නේ. මියගිය මුරකරු කළුතර ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි අයෙක්. නුවරඑළිය කොත්මලේ හෙල්බොඩ වතුයායේදී අද කොටි දෙහණුවක හා පැටවෙකු මද්දකට හසු වී තිබුණා. නුවරඑළිය වනජීවි නිලධාරීන් පැමිණ මහත් පරිශ්‍රමයක් දරා මොවුන් බේරා ගැනීමට උත්සාහ කළද කොටි දෙහණුව එහිදී මිය ගොස් තිබෙනවා. හෙම්මාතගම රජයේ රෝහලට ඇතුළත් කළ කාන්තාවකට කල්ලිකුත් වූ සේලයින් ලබා දුන් බවට ඥාතීන් චෝදනා කරනවා. උදරාබාධයක් හේතුවෙන් ඉකුත් 18 වනදා රාත්‍රියේ එම කාන්තාව රෝහල්ගත කර තිබෙනවා. වෛද්‍යවරයෙක් කියලා බැලුවේ නෑ. ඒ මිසීලා කෝල් වලින් තමයි දොස්තර මහත්තයත් එක්ක සම්බන්ධ වුනේ. ඊට පස්සේ සේලයින් එකක් දුන්නා. දැන් 2018 එක්ස්පයර් වෙච්ච එක. මනුසද්දරන ආරම්භ කළ මුකාවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ ජාතික ක්‍රියාන්විතය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාවට නැංවෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනවල දායකත්වයෙන්. COVID-19 අවදානම හමුවේ ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ වැඩසටහන මනුසද්දරන පසුගියදා ආරම්භ කළේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය සමග එක්වයි. ජාතික ජංගම දුරකථන සහකරු මොබිටෙල් සමාගම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ශ්‍රී ලංකා පොලිසිය සහ මනුසද්දරන ආයතනය මේ කරන සත්ක්‍රියාව අපි ඉතාමත් කාරුණිකව හොඳ ක්‍රියාවක් ලෙස දකිනවා. එහි තවත් පියවරක් ලෙස මාතලේ අඹගමුව ප්‍රධාන බස් නැවතුම්පළ සහ ඒ අවට ප්‍රදේශයේ ජනතාවට මුඛ ආවරණ බෙදාදීම අද සිදු කෙරුණා. මෙලෙස අප සමග එක්ව මෙම ජාතික ක්‍රියාන්විතයට දායක වීමට ඔබත් කැමති නම් මෙම දුරකථන අංකය ඔස්සේ අප අමතන්න. 071 11යි 66යි 488. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. අද රාත්‍රී 10:30ට බාධ පිට. සුබ රාත්‍රී.